තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාට. සුපින්නතුනි, මේ දුක්ඛිත කටුක වූ සංසාර සාගරයෙන් එතෙර වන්නට වෙරදරන ඔබ වෙනුවෙන් ජාතිය බුදු නාලිකාව බෞද්ධ රූපවාහිනියේ ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ පැයට නියමිත උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. සුපින්නතුනි, ඔබ අප කෙරෙහි මෙත් සිතින් මෙම උතුම් සදහම් මණ්ඩපය වෙත ගෞරවයෙන් වැඩම කොට වදාළ මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී මහනුවර මයිලපිටිය මහා ආනන්ද සෙනසුනේ නිර්මාතෘවර ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේව අපි සමතෙවරක් සාදුනාද නංවා වන්දනා කරමු. සාදු සාදු සාදු. සුපින්නතුනි, මෙම උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් තම සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ මහනුවර අම්පිටියේ පදිංචි රංජනී අමරසේකර මහත්මිය, එංගලන්තයේ පදිංචි රජිත රෝහිත පුතුන් ඇතුළු අමාලි චම්පිකා ලේලීවරියන්, මල්ජිනී හන්සිනී මිනි බිරියන් සමග පින්වත් මුණුබුරු පිෂාන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව සිදු කිරීමට ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි සැම තෙවරක් සාදුනාද නංවා ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නවහි භික්ඛවේ අංගේහි සමන්නාගතං කුලං අනුපගන්්වාවා අලං උපගන්තුං උපගන්්වාවා අලං උපනිසීදිතුං තී. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, සියලු දෙනාම බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මේ පැයට නියමිත දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. අද මේ උතුම් දේශනාව
දායකත්වය දරමින් ලොව පුරා ඉන්න සුවිශාල පිරිසකට හිත පිනිස සැප පිනිස සතර අපා දුකෙන් නිදහස් වෙලා ජරා මරණ ආදී දුක් කෙලවර කර ගැනීම පිණිස ධර්ම දානයක් ලෙස විසුරුවා හැරීමෙහි දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ මහනුවර අම්පිටියේ පදිංචි පින්වත් රංජිනී අබේසේකර මෑණියන්, එංගලන්තයේ පදිංචි රජිත රෝහිත යන පුතුන්, අමාලී චම්පිමාලී යන ලේලිවරියන්, මල්ජිනී හත්සිනී මිනිබිරියන් සමග බිෂාන් මුණුබුරා ඇතුළු පවුලේ පින්වන්ත සියලු දෙනා විසින් ඒ පින්වන්ත පිරිස අද මේ ලෝකයට උතුම් තථාගත ශ්‍රී සද්ධර්මය දන් දෙන වෙලාවයි. ඒ උත්තම ලාභය ලබන්නට බොහෝ දෙනා අවකාශ ලැබපු මේ මොහොතේ ඒ උත්තම දාණය දෙන්නටත් දායකත්වයේ දරන පින්වතුන් වාසනාවන්ත වෙච්ච මොහොතේ හැම දිනම ඊ타ම මනවින් මේ දේශනාව ශ්‍රවණය කරමු. සියලු පින් අනුමෝදනාවන් ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරන්නට ඉඩ තබමු. හැම දිනාට උතුම් ධර්මය සුවසේ අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව ශ්‍රවණය කරමු. පින්වතුනි, ධර්ම ශ්‍රවණය ඔබට ඔබේ ජීවිත මනාව ධර්මානුධර්ම ප්‍රතිපන්න කර ගැනීම සඳහා උපකාර වන කුසලයයි පින්වත්නි. මේ ලෝකේ යම්තාක් දෙනා සච්චාරිත්‍රයක් ආරම්භුවා නම් සත් ධර්මයක් ආරම්භුවා නම් ඒ අරඹන්නේ ධර්ම ශ්‍රවණයකින්. ලෝකේ පින්වත්නි යම් කිසි කෙනෙක් මේ අනතුරු සහිත සර්පේකුගේ හිසක් බඳු ගිනි අඟුරු වලක් බඳු ඊ타ම බිහිසුණු විපාක ඇති අල්ප වූ తాවකාලික වූ ආස්වාද ඇති කාමයන්ගේ ආදීනව අඳුනගන්නේ බණ ඇහිමින්. කාමයන්ගේ නිස්සරණය අඳුනගන්නේ බණ ඇහිමින්. ඒ කාමයන්ගේ ආස්වාදවල තියෙන අල්ප බව, ස්වල්ප බව, తాවකාලික බව තේරුම් ගන්නේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්. මේ කාම සම්පත් හැර දාලා පින්වත්නි උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිස සිත පෙළගස්වනවා නම් පින්වත්නි යොමු කරනවා නම් ඒ ධර්ම ශ්‍රවණයෙන්. ඒ නිසා ධර්ම ශ්‍රවණය පුදුම උපකාර වන පින්කමක්. බුදු කෙනෙකුගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබෙන එක. පින්වත්නි, හරියට ධර්මය දැනගෙන ධර්මය දරාගෙන ඒ ධර්මය අනුව පිළිපදින යමෙක් වෙත්නම් ඔහුට පුදුම රැකවරණයක් තියෙන පින්වත්නි. නමුත් ඒ ධර්මය තමන්ගේ ජීවිතයට පිළිපැදීම් වශයෙන් අවංකව එකතු කරගන්නේ නැති වුණොත් ඒ ධර්මයේම හිසෙන් පින්වත්නි වලිගෙන් අල්ලපු සර්පයෙක් වගේ ඒ ධර්මයේම පින්වත්නි නපුරට පවතින බවත් අපි හොඳට තේරුම් ගන්න ඕන පින්වත්නි. හරියට ඒ ධර්මයේ කුමක් සඳහාද කියන එක තේරුම් අරගෙන මේ ධර්මයේ ජීවිතයට බද්ධ කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙනවා නම් ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙනවා කියන්නේ ධර්මයත් ජීවිතයත් එකක් බවට පත් කරගන්නවා. ඒ කියන්නේ ධර්මයේ සඳහන් වෙන්නේ යම් ලෙසකද
අපේ ජීවිතයේ පැවැත්ම කියන එක ඊට වඩා වෙනස් වෙන්න බෑ පින්නතුනේ. ජීවිතය පවතින්නේ යම්සේද ධර්මයේ සඳහන් වෙන්නත් ඕන එසේමයි, ධර්මයේ සඳහන් වෙන්නේ යම්සේද අපේ ජීවිත පවතින්නත් ඕන එසේමයි. අන්න ඒකට කියනවා ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙනවා කියලා. අන්න එසේ ධර්මානුධර්ම ප්‍රතිපන්න වන ශ්‍රාවකයාට විශාල රැකවරණයක් පින්වත් මේ ධර්ම ශ්‍රවණය තුලින් සැලසෙනවා. හරියට උපමාවක් කිව්වොත් පින්වත්නි එක්තරා යකඩ තැටියක් හොඳට රත් කරනවා. කිනියම් වෙනකන් පින්වත්නි ගිනි අඟුරු වගේ වෙනකන් මේ යකඩ තැටිය රත් කරනවා පින්වතුනි. එසේ රත් කරපු යකඩ තැටියක් ආසන්නට පින්වත්නි කුරා කුහුඹුවන් එන්නේ නැහැ වගේ, මැස්සන් මදුරුවන් එන්නේ නැහැ වගේ පින්වතුනේ ධර්ම ශ්‍රවණයකින් හදපු සිතකට පින්වත්නි කෙලෙස් වලින් හානියක් නැහැ. කෙලෙස් ලං වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ධර්මයක් ශ්‍රවණය කරන්නට ඕන, දහම් කරුණක් දැනගන්නට ඕන. මෙහෙමත් දෙයක් මං ඇහුවා, මෙහෙමත් දෙයක් මං දන්නවා කියන්නම නෙවෙයි පින්නතුනේ. අපේ ජීවිත ධර්මයටම නතු කරලා ජීවිතේ පවතින්නේ කෙසේද, ධර්මයේ සඳහන් වෙන්නේ එසේමයි, ධර්මයේ සඳහන් වෙන්නේ කෙසේද, මගේ ජීවිතේ පවතින්නේ එසේමයි කියන තැනකට ජීවිතේ පුරුදු කරගන්නට ඕන. එසේ පුරුදු කරගෙන හැමත මේ පිළිවෙත පුරාගන්න අවකාශ ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි මාතෘකා කළේ මේ දේශනාව අහන ගිහි පින්වතුන්ටත් උපකාර වන, ඒ වගේම පැවිදි උතුමන්ටත් උපකාර වන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රය අන්තර්ගත වෙලා තිබෙන්නේ පින්වතුනේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ දහම් කරුණු 9ක් පිළිබඳව දෙසූ දේශනාවන් ඇතුළත් කොටසට කියනවා නවක නිපාතය කියලා. නවක නිපාතය. අන්න ඒ නවක නිපාතයේ පින්වතුනේ සීහනාද කියලා වර්ගයක් තියෙනවා. මේ සීහනාද වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා පින්නතුනේ, කුලෝප ගමන කියලා සූත්‍ර දේශනාවක්. කුලෝප ගමන සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ සීහනාද වර්ගයේ කුලෝප ගමන කියන සූත්‍ර දේශනාවයි දේශනා කරන්නේ. පින්නතුනේ කුලෝප ගමන කියන නාමයේ මේ වචනේ තේරුම මොකද්ද? කුලෝප ගමන කියන එකේ තේරුම පින්නතුනේ කුලයට එළඹීම කියන එකයි. කුලය කියලා කිව්වේ පින්වත්නි ගිහි ගෙදරට. කුලය කියලා කියන්නේ ගිහි ගෙදරට. අන්න එහෙම පවුලක ගිහි ගෙදරක වාසය කරන දරුවටනේ කුල පුත්‍රයා කියන්නේ. එහෙනම් කුලය කියලා කියන්නේ පින්වත්නි ගිහි ගෙදර කියන අර්ථයයි. අන්න ඒ ගිහි ගෙදරට පැමිණීම ගැන, එළඹීම ගැන තමයි පින්වත්නි මේ දේශනාවේදී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ දේශනාව කරන කාලේ බුදුහාමුදුරුවන් වහන්සේ වැඩ සිටියේ පින්වතුනේ සවැත් නුවර ජේතවනාරාමේ. සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉඳමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නවහි භික්කවේ අංගේහි සමන්නාගතං කුලං අනුපගන්ත්වාවා අලං උපගන්තුං උපගන්ත්වාවා අලං උපනිසීදිතුං. මේ සූත්‍ර දේශනාව මුලින්ම පටන් ගන්න පින්වත්නි
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කුලයට එහෙමත් නැත්නම් යම් ගෙදරකට එළඹෙන්නේ නැත්නම් එහෙම එළඹෙන්න හොඳ නැති ගෙවල්. බුදුහාර වදාලා අංග 9කින් යුක්ත නිවසට ගෙදරට මහණෙනි නුඹලා පෙර වැඩම කරලා නැත්නම් ආය වඩින්න එපා කිව්වා. අංග 9කින් යුක්ත නිවසට මහණෙනි නුඹලා පෙර ගිහින් නැත්නම් ඒ ගෙදරට යන්න එපා කිව්වා. පෙර ගිහිල්ලත් නැහැ ඒ ගෙදරට යන්නත් එපා කිව්වා. ඉතින් නොදැන හරි ගියා නම් මේ කරුණු තේරෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා නාලං උපනිසීදුං ඉඳගෙන ඉන්න එපා කිව්වා. ඒ කියන්නේ ඉන්න එපා කිව්වා. වහාම පිට වෙන්න කිව්වා. ඒතකොට මේ කාරණේ හරි වැදගත් පින්වත්නි. එකක් පින්වත්නි ගිහි ගෙදර ඉදිරියේ භික්ෂුව අසරණ නොවීම පිණිසත් එනත් භික්ෂුවක් යැපෙන්නේ ප්‍රධාන කොට පිණ්ඩපාතෙන් එහෙමත් නැත්නම් සදහෙතියන්ගේ දාන වේලෙන්. හැබැයි එසේ අනුනගේ යැපීම කියන එක නිර්වුල් ජීවිත පැවැත්මක් පවත්වන භික්ෂුවකගේ ඒ උත්තරීතර භාවයට පින්වත්නි හානියක් වෙනවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා භික්ෂුවක් තමන්ගේ තිබෙන ධාර්මික ජීවිත පැවැත්මත් තමන්ගේ තිබෙන්නා වූ ශාසනික ගෞරවයක් පින්වත්නි රැකගනිමින් පින්වත්නි කටයුතු කරන එකයි වඩා හොඳ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අංග 9කින් යුක්ත වූ ගෙදරට පෙර ගිහිල්ලා නැත්තම් යන්නත් එපා. නොදැන හරි එහෙම ගෙදරකට ගියා නම් ඒ ගෙදර ඉන්නත් එපා කිව්වා. එතකොට බලන්න මේ කාරණා ටික දැනගන්න පින්වන්ත ඔබ ගිහි පින්වතුන් හොඳට තේරුම් ගන්න බුද්ධ නියමය පරිද්දෙන් අපි ළඟ පින්වත්නි ස්වාමින් වහන්සේ නමක් වැඩම කරවා ගැනීමට නම් අපි ගෙදරට අපි ළඟ තියෙන්නට ඕන ගතිගුණ මොනවද? අපි ළඟ නැති වෙන්න ඕන කාරණා මොනවද? දේශනාවේ හැම තැනකම පින්නතුනේ මුලින් දෝෂේ පෙන්නලානේ ඉන් අනතුරුව යහපත පෙන්වන්නේ. ධම්මපදයේ පළවෙනි ගාථාවත් මනසාචේ පදුට්ටේන වාසතිවා කරෝතිවා. ඊළඟ ගාථාවෙදි තමයි කිව්වේ මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා. ඒ නිසා බුදුහාමුදුරුවන් වහන්සේගේ ක්‍රමය තමයි පළමු කොට පින්නතුනේ බැහැර කළ යුත්ත, දුරු කළ යුත්ත, ප්‍රහාණය කළ යුත්ත, අත්හල යුත්ත වරද පෙන්නනවා. ඉන් පසුව පින්වත්නි ආතරුණට පස්සේ පින්වත්නි වැඩි යුත්ත, දියුණු කළ යුත්ත, සම්පූර්ණ කළ යුත්ත යහපත පෙන්නනවා. දැන් මේ සූත්‍රයේ පෙන්නනවා පින්නතුනේ යම් කිසි ගෙදරකට වඩිනවා නම් පෙර වැඩලා නැත්තම් යන්නත් එපා, ගියා නම් ඒ ගෙදර ඉන්නත් එපා කිව්වා. කාරණා කීයකින් යුක්ත වුණොත්ද? කාරණා 9කින් ඒ ගෙදර යුක්ත වුණොත්. දැන් බලන්න මේ කාරණා අනෙක් අයට සාපේක්ෂව බලන්න එපා. මේ කියන කාරණා හොඳට බලන්න පින්වත්නි තමන් ළඟ තියනවද මේ බැහැර කළ යුතු කරුණු? මේ කාරණා තියෙනවා නම් ඒ ගෙදරට පෙර වැඩම කරලා නැත්තම් වඩින්න එපා කිව්වා. වැඩම කළත් ඉන්න එපා කිව්වා. සුදුසු තැනක් නෙමෙයි. මොකටද? බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වඩින්න හෝ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකට මොහොතක් වැඩ ඉන්න හෝ ඒක සුදුසු තැනක් නෙමෙයි කියන එක නෙමෙයි කියන්නේ. ඒ ගෙදර අය සුදුසු අය නෙමෙයි කියලා නෙමෙයි කියන්නේ. මොකද්ද පළවෙනිම කාරණේ? පළවෙනිම කාරණේ තමයි පින්නතුනේ න මනාපේන පච්චුට්ටෙන්ති. ස්වාමින් වහන්සේ නමක් වැඩම කරවනවා දකින්නකොට දුර තියාම මනාපේන පච්චුට්ටෙන්ති. ඊටාම සතුටින් ඉන්න තැනින් නැගිටින්න ඕන. නැගිටලා ඉදිරියට යන්න ඕන පෙර ගමන් ගෞරවනීය පිළිගැනීමක් සඳහා. ඔන්න බලන්න පින්නතුනේ පළවෙනි කාරණය අපි ළඟ තියෙන්න ඕන කාරණය. නමුත් යම්කිසි ගෙදරක යම්කිසි පවුලක අය
ස්වාමීන් වහන්සේ නමක් දකිනකොට ගෞරවයෙන් නැගිටින්නේ නැත්තම් කැමැත්තෙන් මනාපේන කැමැත්තක් නැතුව නැගිටිනවා නම් ඒ නැගිටින එක කරදරයක් වගේ ඒ නැගිටින එක වදයක් වගේ ඒ නැගිටින එක අකමැත්තෙන් නැගිටින බව නැගිටිනකොට පේනවා පින්නතුනේ. ඉතින් යම්කිසි කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් දකිනකොට කැමැත්තෙන් සතුටින් නැගිටලා ගිහිල්ලා පෙරගමන් ගිහිල්ලා ගෞරවයෙන් පිළිගන්නේ නැත්තම් බුදුහාමුදුරුව වදාලා ආයේ ඒ ගෙදරට වඩින්න එපා. නොදැන වැඩියා නම් ඒ වාරයේත් රැඳී ඉන්න එපායි මිනිස්සු ළඟ. බලන්න පින්නන්ත කොච්චර දෙයක් ඉගෙන ගන්න තියෙනවද කියලා. එහෙනම් ගිහි පින්වන්ත ඔබ මතක තියාගන්න ස්වාමින් වහන්සේ නමක් දුර තියා වඩිනවා නම් පින්වත්නි ඉන්න ආසනයකින් සතුටින් නැගිටින්න. සතුටින් නැගිටලා ගෞරවනීය පිළිගැනීමක් හැටියට ඒ වැඩමවීම අපිට ලොකු සතුටක්. ඒ වැඩමවීම අපට ලොකු සම්පතක් කියන සිතිවිල්ලෙන්ම ඉදිරියට යන්න ඕන පින්නතුනේ පිළිගන්න. එතකොට දැක හුනස්නෙන් නැගිට්ටත් ඉදිරියට පෙර ගමන් ගියත් ඒවට වෙන්ව ආනිසංස තියෙන බවත් ඔබ හොඳට තේරුම් ගන්න. එහෙනම් ඔන්න කුලගයකට නොතිබිය යුතු පළවෙනි කාරණය මේ කාරණේ තියෙනවා නම් ස්වාමින් වහන්සේලාට බුදුහාමුදුරුව වදාලා ඒ ගෙදරට පෙර වැඩම කරලා නැත්තම් යන්නත් එපා. නොදැන හරි ගියා නම් ඒ ගෙදරට වෙලා රැඳිලා ඉන්නත් එපා. පළවෙනිම කාරණේ මොකක්ද එතකොට? සතුටින් ඉන්න ආසනෙන් නැගිටලා ඉදිරියට ගිහින් පිළි අරගන්නේ නැහැ. දෙවෙනි කාරණය න මනාපේන අභිවාදෙන්ති සතුටින් වන්දනා කරන්නේ නැහැ. ඒ වන්දනා කරන එක වඳින විදිහෙන් තේරෙනවා මේ වන්දනාව කරන්නේ ඇතුළාන්තයේ උපදින ගෞරවයෙන්ද මේ වන්දනාව කරන්නේ ඇතුළාන්තයෙන්ම උපදින්නා වූ සැලකිල්ලෙන්ද මේ වන්දනාව කරන්නේ ඇතුළාන්තයෙන්ම උපදින්නා වූ සතුටකින්ද මනාපයකින්ද එසේ නොවේ නම් අනික් අය වඳින නිසා මම මෙතන නොවැඳ හිටියොත් මට ලැජ්ජාවක් වෙයි. සමාජයේ අනික් අය මට දොස් කියයි. ඒ හින්දා ඒකින් බේරෙන්න කෙනෙක් වන්දනා කරනවා වෙන්නට පුළුවන්. තවත් කෙනෙක් මොන කරදරයක්ද හරි අමාරුයි කියලා ඇතුළාන්ත සිතේ නොසන්සුන්කමකින් නොසතුටකින් වන්දනා කරනවා වෙන්න පුළුවන්. ඒ බව පෙනෙනවා නම් හැඟෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා පෙර වැඩියේ නැත්තම් ඒ ගෙදරට වඩින්න එපා. වැඩියත් වැඩ ඉන්න එපා කිව්වා. වැඩියත් වැඩ ඉන්න එපා. එතකොට බලන්න ඒ තමයි පින්නතුනේ දෙවෙනි කාරණය. ඒ වන්දනා කරන අයට පින්වත්නි වැඳිය යුතු උත්තමයන්ට වන්දනා කරන කෙනාට ආනිසංස තියෙනවා. දැන් බලන්න එතකොට එක වන්දනාවක් නැති වෙනකොට ආනිසංස කීයක් නැති වෙනවද? දැන් අපි බැලූ බැල්මට අපිට පේන්නේ ඒ වැඳිය යුත්තාට වැඳීම තුළ ඔහුට ගෞරව කළා පමණයි. නෑ පින්නතුනේ. සංසාරේ Tamanටත් ඒකේ ආනිසංස තියෙනවා. එහෙනම් එක වන්දනාවක් අපිට ජීවිතේ කරගන්න වෙන්නේ නැහැ කියන්නේ ඒක ලොකු අලාභයක්. Tamanට වඳින අය නැති වෙන්න පුළුවන්. හැබැයි තමා විසින් වැඳිය යුත්තේක ඉන්නවනම් ඒක ලොකු ලාභයක් පින්නත්. නමුත් මේ ලෝකේ අපි කවුරුත් හොයන්න බලාපොරොත්තු වෙන්නේ අපිට වඳින්න කවුද ඉන්නේ කියලා. පින්නත් එහෙම නෙමෙයි. අපි විසින් කාටද ගරු කළ යුත්තේ කියලා අප විසින් ගරු කළ යුතු කෙනෙක් හොයා ගන්නවා නම් හොයනවා නම් ඒක අපිට ලොකු ලාභයක්. එසේ අභිවාදනය කරන කෙනාට ආනිසංස තියෙනවා. එතකොට බලන්න චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ. එයින් සතර ධර්මයක් වැඩෙනවා. සතර ධර්මයක් වැඩෙනවා. මොනවද? ආයු ආයුෂය වැඩෙනවා. වන්නෝ
වර්ණේ වැඩෙනවා. සුඛං සැපේ වැඩෙනවා. බලං බලේ වැඩෙනවා. එතකොට බලන්න මේ ටික සල්ලි දීලා ගන්න පුළුවන්ද? මේ ටික ගන්න වෙන ක්‍රමයක් තියෙනවද? මොනම ආකාර ක්‍රමයක්වත් තියෙනවද මේ ටික ගන්න? ගන්න ක්‍රමයක් නැහැ පින්නතුනේ. එහෙනම් මේ ටික ගන්න පුළුවන් වන්දනා කිරීමෙන්, අභිවාදනය කිරීමෙන්, වැඳිය යුතු උත්තමයන්ට ගෞරව කළ යුතු උත්තමයන්ට ගරු කිරීමෙන්, වැඳීමෙන්, පිදීමෙන් මේ ටික ලබන්න පුළුවන්. එතකොට බලන්න අභිවාදනය කරන එකේ ආනිසංස. එහෙනම් යම් නිවසකට යනකොට එහි ඉන්න ගෙවල් ඒ ගෙදර ඉන්න අය, ඒ නිවසේ ඉන්න අය සතුටින් වන්දනා කරන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ගෙදරට වඩින්න එපා. වැඩියත් ඒ ගෙදර ඉන්න එපා කිව්වා. වැඩියත් ඒ ගෙදර ඉන්න එපා. තුන්වෙනි කාරණේ කියනවා න මනාපේන ආසනං දෙන්ති. සතුටින් ආසනේ දෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරපුවාම වැඩ ඉන්න ආසනයක් පිළිගන්වනවා. ඒ පිළිගන්වන ආසනය මනා පිරිසිදු ඇතිරිල්ලක් එළලා ඔබ බෞද්ධයෙක් නම් සමහර අවස්ථා අප දකිනවා පින්නතුනේ ස්වාමින් වහන්සේ නමක් හදිසියේ වැඩම කරපුවාම ආසනයකට එලා ගන්න ඇතිරිල්ලක් පින්නතුනේ හොයාගන්න බැරි වෙනවා. එතකොට ඔබේ ගෙදර කොච්චර අපිලි වෙලයිද කියලා ඔබටම තේරුම් ගන්න පුළුවන්. නමුත් ඔබ සැබෑම බෞද්ධයෙක් නම් තුනුරුවන් සරණ ගියපු කෙනෙක් නම් ශ්‍රද්ධාවන්තයෙක් නම් එකක් මතක තබා ගන්න. කුමක්ද? මම ශ්‍රද්ධාවන්ත උපාසකයෙක්, මම ශ්‍රද්ධාවන්ත ගිහි කෙනෙක්. බුද්ධ පුත්‍රයන් වහන්සේලා මගේ නිවසට වඩී. එසේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා මගේ ගෙදරට වඩිත්වා කියලා ප්‍රාර්ථනාත් කරගන්න. වේ උන්වහන්සේලා වැඩම කරපුවාම ආසනයට ඇතිරිල්ලක් වුවමනයි ඉක්මනින් උන්වහන්සේට වඩා ඉඳුවන් උන්වහන්සේව. ඒ නිසා පහසුවෙන් ඔබට ගත හැකි පිරිසිදු තැනක පින්වතුනේ ඒ වෙනුවෙන් ඔබට බැරිද ඇතිරිල්ලක් අරන් තබන්න. ජීවිතේක සූදානම කියන්නේ කුසලයට මේකනේ. එක් කරන්න පුළුවන් දෙයක්. එතකොට ඒ වස්ත්‍රය හැම වෙලාවෙම අපි මතු පිටින් තියාගන්නවා. අපිට පහසු තැනක තියාගන්නවා. ගෙදර සුද්ධ පවිත්‍ර කළත් ආපහු ඒ වස්ත්‍රය අපිට ගන්න පහසුම තැනක තියෙනවා. ඒ පහසුම තැනක තියෙන මොහොතක් ගානේ අපේ සංඥාව කුමක්ද? මගේ ගෙදෙට්ට බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වඩී කියන බලාපොරොත්තුව. කොච්චර ලස්සනට හිත සැකසෙනවද කියලා බලන්න. එහෙමනම් මනාපයෙන් ප්‍රිය මනාපව නැගිටලා ඉදිරියට ගිහින් පිළිගන්නට ඕන. ප්‍රිය මනාපයෙන් පින්වතුනේ වන්දනා කරන්න ඕන. ඊළඟට මනාපව පින්වතුනේ ආසන පනවන්න ඕන. ඒ ආසන පනවද්දී මතක තබා ගත යුතු දෙයක්. සමහර විටකදී පින්වතුනේ නිවසේ තිබෙන්නා වූ ඊටාම හොඳ සැප පහසුම හොඳම ආසන තිබියදී ඊටාම දිලිඳු මට්ටමක පින්වතුනේ ආසනයක් ස්වාමින් වහන්සේට පිළිගන්වනවා. නමුත් උන්වහන්සේගේ කිසි අහිතක් නැහැ. නමුත් ඔබට තුනුරුවන විශේෂෙහි පුදුමාකාර ගෞරවයක් හදාගන්න පුළුවන්, ශ්‍රද්ධාවක් හදාගන්න පුළුවන්. බොහෝම සතුටින් ඔබේ ගෙදර තිබෙන හොඳම ආසනයේ උන්වහන්සේගේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා වෙනුවෙන් වඩා හිඳින්න ඒ වෙලාවේ ඇතිරිල්ලක් කියලා පිළිගන්නවනවා නම් ඒකෙන් සතුටු වෙන්න පුළුවන්. ලොකු සතුටක් ලබන්න පුළුවන්. මේ පුංචි දේවල් අපි පරිත්‍යාග කරනකොට, පුංචි දේවල් කැපකිරීම කරනකොට ඒක ඇතුලේ ලොකු සතුටක් ලබන්න පුළුවන්.
මේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වැඩියේ. ඒ නිසා අපි ගෙදර තියෙන හොඳම ආසනයේ ඇතිරිල්ල උන්වහන්සේට වඩා හිඳවන්න සලස්සන්න ඕනේ කියලා. එහෙම වඩා හිඳවනවා නම් උන්වහන්සේටත් ඔබේ ගෙදරට වඩින එක සුවයක්. එයි උන්වහන්සේට තේරෙනවා උන්වහන්සේ වැඩිමෙන් මේ අහිංසක මිනිස්සු ටික හරිය සතුටු වෙනවා කියලා. සමහර විටකදී ඇතැම් අහිංසක දුප්පත් කෙනෙකුගේ ගෙදරක වටිනා වූ ලී බඩු නැති වෙන්නට පුළුවන්. ඒ ගැන හිතන්න එපා. තමාට තිබෙන්නේ හොඳම තැන අන්න ඒ තැන ඒ සඳහා පූජා කරගන්න. එතකොට තේරුම් ගන්න යම් කිසි කෙනෙක් ආසනයක් දෙන්නේ නැත්නම් මනාපයෙන් සතුටින් ගෞරවයෙන් වමනාවෙන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිවසට නැවත වඩින්න එපා. වැඩියේ නැත්නම් ඊට පෙර වඩින්න එපා. නොදැන හරි වැඩියා නම් මේ කරුණු තේරෙනකොට රැඳී ඉන්න එපා කිව්වා. වහාම ඒ ගෙදරින් නික්මෙන්න. සුදුසු තැනක් නෙමෙයි. ඊළඟ කරුණ මේ සූත්‍රයේදී පෙන්වන කුමක්ද? යම් කිසි ගෙදරකට වැඩම කළාට පස්සේ ඒ ගෙදර අය සන්ත මස්ස පරිගුහන්ති තමන් ළඟ තියෙන දේවල් සංගවනවා නම් දෙන්න වෙයි කියලා පින්වත්නි සංගවනවා නම් පින්වත්නි අන්න ඒක පින්වත්නි දකිනවා නම් එවන් වූ ගෙදරකට පින්වත්නි පෙර වැඩම කරලා නැත්තම් වඩින්න එපා කිව්වා. වැඩියක් ඉන්න එපා කිව්වා. මේකෙන් කියන්නේ පින්වත්නි අතින් අරන් පැත්තකින් තියලා හංගන එකම පමණක් නෙවෙයි. ඇතමෙක් පින්වතුනේ තිබියදී තමන්ගේ වචනෙන් සංගවනවා. ඒ ටික අනේ හරි අමාරුයි මේ කාලේ. මේ කාලේ නම් මුකුත් අපිට කරගන්න විදිහක් තිබුණේ නැහැ. සමහර විටකදී කියනවා අපිට පින් කරන්න ලොකු වමනාවක් තිබ්බා. නමුත් මේ කාලේ අපිට කරගන්න විදිහක් නැහැ. වේලක් කන්නේත් බොහොම අමාරුවෙන් කියලා වචනෙන් උනත් තියෙන දේවල් හංගන්න පුළුවන්. එතකොට බලන්න අන්න එසේ තියෙන දේ සංගවනවා කියලා පේනවනම් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ගෙදරට පෙර වැඩම කරලා නැතිනම් වඩින්න එපා. වැඩියනම් බොහෝ වෙලාවක් වැඩ ඉන්න එපා. තියෙන දේවල් සංගවනවා. නමුත් යම් කිසි කෙනෙක් තියෙන දේ සංගවන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ ගෙදරට වඩින්න කිව්වා. ඒ ගෙදරට වඩින්න. තියෙන දේ සංගවන්නේ. සමහර විටකදී තියෙන්නේ තාම ස්වල්ප දෙයක් වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. වැදගත්ම කාරණය ඒ තියෙන්නේ තාම අල්ප දෙයක් වුණත් ඔහුට තියෙන ලොකුම දේ ඒකනේ. නමුත් එය වුවත් පූජා කරන අදහසකින් පූජා කරනවා නම් ඒක උත්තම ගුණයක්. එහෙනම් යම් කිසි කෙනෙක් තියෙන දේ සංගවනවා නම් ඒක ගිහි ගෙදරකට සුදුසු දෙයක් නෙමෙයි පින්නතුනේ. සමහර විටකදී තියෙන දේවල් සංගවනවා. හැබැයි ඉදිරි දුරට ඉහළින් සීවලී මහරහතන් වහන්සේගේ රූපයක් තැන්පත් කරගෙන පෙන් වීදුරුවක් තියෙනවා. එතකොට බලන්නකො මේ ප්‍රතිපදාව වෙනස් වෙච්ච හැටි. ලාභීන් අතර අග්‍ර ප්‍රාප්ත වෙච්ච උත්තමයන් වහන්සේට වන්දනා කරලා රූපේ තියාගෙන පෙන් තියෙන අය ලෝකේ ඉන්නව පින්නතුනේ. උතුමන් වහන්සේ නමක් වැඩපුවාම ස්වාමින් වහන්සේ නමක් වැඩපුවාම සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉඳිය මේ සම්බුද්ධ ශාසනයේම තවත් භික්ෂුවක් වැඩම කරපුවාම තියෙන දේ සංගවනවා. එතකොට බලන්න මේ ප්‍රතිපදාව කොච්චර වංකද කියලා. මේ ප්‍රතිපදාව ඍජු නැති බව හොඳට බලන්න.
යම් කිසි කෙනෙක් තියෙන දේ සංගවන්නේ නැත්තම් ඒ ගෙදරට වඩින්න කිව්වා. ඒ ගෙදරට වඩින්න. ඒ ගෙදරට වැඩම කරලා වැඩ ඉන්න කිව්වා. එතකොට පින්වත්නි තියෙන දේවල් පින්වත්නි ස්වභාවය තමයි සිතෙන් හරි හංගන්න මේ හිත හැදෙනවා. ලේසි නෑ. මේ ඇත්ත කවුරුත් අහලා තියෙනවා ඒක සාටක කියන බමුණගේ කතාව. බුදුරජාණන් වහන්සේ ගමට වැඩම කරලා බොහෝ දෙනා බණ අහන්න විහාරයට යනවා. මේ ඒක සාටක බමුණට ගෙදරටම තිබුණ පින්නතුනේ උඩුකය වහගන්න එක මේක වස්ත්‍රයයි. මේ වස්ත්‍රය මාරුවෙන් මාරුවට බමුණත් බැමිණියත් පැලඳගෙන තමයි මාරුවෙන් මාරුවට ගමන් යන්නේ. කවදාකවත් මේ දෙන්නට එකම ගමනක් නම් යන්න වෙනවා කියලා එකක් නැහැ. මොකද එක සලුවයි තියෙන්නේ. දැන් මේ දෙන්න කතා වුණා මෙච්චර මිනිස්සු බණ අහන්න යනවා. මිනිස්සු මේ තරම් සැප විපාක විඳින්නේ කුසල් නිසා. අපිත් යම් බණ අහන්න. නමුත් බැමිණිය කියනවා මේ අපිට කොහොමද දෙන්න එකවර යන්නේ? එක සලුවයිනේ තියෙන්නේ. ඒ හින්දා ගැහැණු වෙච්ච මම රාත්‍රියේ බණ අහන්න යන්න බෑ. ගැහැණු වෙච්ච මම දහවලේ බණ අහන්න යන්නම්. පුරුෂයෙක් වූ නුඹ රාත්‍රියේ ඔය සලුව පැලඳගෙන බණ අහන්න යන්න කිව්වා. හොඳයි කියලා දෙන්න කතා වුණා. කතා වෙලා පින්නතුනේ පළවෙනි රාත්‍රියේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. රැය පළමු යාමයේ බුද්ධ දේශනාව අවසන් වෙනකොට ඒක සාටක බමුණගේ හිත ඇතුලේ ලොකු පෙරලියක්. මොකද්ද? නිකං බණ අහනවා කියන එක නම් හොඳ දෙයක් නෙවෙයි. ධර්මයට ගෞරව හැටියට දහම් පඳුරක් නම් පුදන්න ඕනේ. නමුත් කුමක්ද මම පූජා කරන්නේ? මට පූජා කරන්න දෙයක් නැහෙනි. කල්පනා වුණායි නැති. පූජා කරන්න තියෙනවා එක දෙයක්. ඒ තමයි එකම එක සලුව. කොච්චර අමාරු දෙයක්ද? සලු 1000ක් 100ක් 50ක් තියෙන කෙනෙකුට තව එයින් එක සලුවක් දෙන එක අමාරු නෑ. නමුත් ඔබටත් තේරෙන්නේ දවසක මේක කොච්චර අමාරුද කියලා. ඔබ ළඟ එකක් ඉතිරි වෙලා ඒ එකත් දන් දෙන්න වෙච්ච දාට තමයි තේරෙන්නේ මේක කොච්චර දුෂ්කරද කියලා. ඒක සාටක බ්‍රාහ්මණයට හිතුණා මම මේ සලුව පූජා කරනවා කියලා. ආපහු ඒක සාටක බ්‍රාහ්මණයට හිතනවා මේක පූජා කළොත් කොහොමද? මටත් බැමිණියටත් ගමනක් යන්න අරන් යන්න තියෙන එකම සලුව මේක. එහෙනම් මේක දෙන්න බෑ කියලා ඔන්න බලන්න අර කුසල් හිත ආපහු වැද්දා. කුසල් හිත ආපහු වැදුනා. පින්වත්නි මධ්‍යම රාත්‍රියේ දේශනාව අවසන් වෙනකොටත් බ්‍රාහ්මණයාට හිතුණා නිකං නම් බණ අහලා හරියන්නේ මං සලුව පූජා කරනවා. ආපහු හිතුණා නෑ. එහෙම වුණොත් ගෙදරින් මොනව කියයිද? අපි දෙන්නටම තියෙන එකම සලුව. එහෙනම් පූජා කරන්නයි කියලා හිතාගත්තා. ඔන්න දෙවෙනි වාරෙත් පින්නතුන මේ කුසල් හිත ආපහු හැරුණා. අලුයම් වේලාව පින්නතුනේ එළබෙනකොටත් දේශනාව ඉවරයි. ඒ දැනිච්ච සතුටත් එක්කම් බ්‍රාහ්මණයට හිතුණා නිකං නම් බණ අහන්නම බෑ. මොනවයින් මොනව වුණත් මට කමන්නේ වෙන දෙයක් මේකෙන් පස්සේනේ කියලා. ඒක සාටක බ්‍රාහ්මණයා තමන්ගේ සන්තකයටම තිබිච්ච මුළු ගෙදරටම තිබිච්ච එකම එක සලුව පින්නතුනේ තථාගත බුදුරජාණන් වහන්සේ ඉස්සරහ දන ගහගෙන පූජා කළා. සාදුකාර දිදී පූජා කරලා කෑ ගැහුවා මම දිනුවා කියලා. ලොකු දිනුමක්. තියෙන දේ සිත හංගනකොට හංගන සිත යට කරගෙන පින්නතුනේ තියෙන දේ දන් දෙන්න නම් එක යුද්ධයක් ඒ යුද්ධෙ දිනන්න ඕන.
ඉතින් ඒ නිසා ලෝකේ සමහර කුලගෙවල් තියෙනවා පින්නතුනේ තියෙන දේවල් සංගවනවා. තියෙන දේවල් සංගවනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා නැවත වාරයක් ඒ ගෙදරට පෙර නොවැඩියා නම් වඩින්න එපා, වැඩියා නම් වැඩ ඉන්න එපා. ඊළඟට කියනවා බහුකම්පි තෝකං දේති. යම් ගෙදරකට වැඩම කරපුවාම බොහෝ දේවල් තියෙනවා. බොහෝ දේ තියෙනවා, බොහෝ තියෙනවා. නමුත් ඊටාම ස්වල්පයක් බෙදනවා පින්නතුනේ. ඒකේ කියමන තමයි නොදී බැරි කමට දෙනවා කියන එක. බොහෝ දේවල් දෙන්න තියෙනවා. නමුත් භික්ෂුව බලාපොරොත්තුවෙන් යනව නෙමෙයි. භික්ෂුවගේ කිසිම ආකාරයක බලාපොරොත්තුවක් නැහැ. එතකොට බලන්න යම් කිසි ගෙදරකට ගියපුවාම ගොඩක් තියෙද්දි ටිකක් දෙනවා. ඒ ටිකක් දෙන්නේ ඇයි? නොදී බැරි කමට උන්වහන්සේ ආවාට වෙනුව පිටත් කරන්න ඕන නිසා. ටිකක් දෙනවා. සමහර අවස්ථා තියෙනවා මේ හිතේ අපි කෙලෙස් වලට අහු වෙන හැබැයි අපි දන්නේ නැහැ මේ ක්ලේශ වලට නේද අහු වුනේ කියලා. දැන් බලන්න සමහර කෙනෙක් ඉන්නවා පින්නතුනේ කියනවා ඔය තරම් දේවල් දෙන්න හොඳ නැහැ. එහෙම වුණාම ස්වාමින් වහන්සේලා උන්වහන්සේලාගේ අල්පේච්ඡතාවය නැති කරගෙන උන්වහන්සේලා මේ වයින් අනතුරටපත් වෙනවා. ඒ නිසා වැඩි දේවල් දෙන්න හොඳ නැහැ කියනවා. හොඳට විමසලා බලන්න. අල්පේච්ඡතාවය කියන එක උන්වහන්සේලා තුල උන්වහන්සේලා ඇති කරගත යුත්තක්. ඒ කාරණය ශ්‍රද්ධාවන්ත සැබෑ දායකයෙකුට අදාළ කරුණක් වෙන්නේ නැහැ පින්නතුනේ. එතකොට පින්වත්නි බොහෝ දේවල් තියෙනවා ටිකක් දෙනවා. බොහෝ දේවල් තියෙනවා ටිකක් දෙනවා. ඒ ටිකක් දෙනවා නම් ඒකෙන් කියන්නේ නොදී බැරි කමට. ආවට වෙනුම දෙනවා. යමක් පින්වත්නි අහකට දෙනවා වගේ පින්වත්නි යමක් දෙනවා. එතකොට උන්වහන්සේලාගේ අල්පේච්ඡතාවය ආදී පිළිබඳව ඒක පින්වත්නි ඒ ಗುಣ රකින්න වෙන කෙනෙකුට බෑ. ඒක තමා රැක ගන්න ඕන. ඒක තමා රැකගත යුත්තක්. කවදාකවත් අනුන්ට දෙන දේ තමන් ඇති කියලා හිතන්න එපා පින්වත්නි. අනුන්ට දෙන දේ ඔවුන් සතුටු වෙන ප්‍රමාණයට දීලා සතුටු කරන්න. පින්වත්නි යම් කිසි ගෙදරක පින්නතුනේ බොහෝ දේ තිබියදී බොහෝ දේවල්ම දෙන්න පෙරැත්ත කරනවා නම් අන්න ඒ ගෙදර කවුරු වුණත් ඔබට සත්කාර කරන්නේ කැමැත්තෙන්. යම් භික්ෂුවකට ඒ සංග්‍රහයේ සත්කාරය ඒ විදිහට කරනවා නම් එයින් පේන දේ තමයි ඒ ගෙදර ඇත්තෝ අපි වැඩියට හරි සතුටුයි. අපිට පෙරැත්ත කරමින් සංග්‍රහ කරන්නේ පූජා පවත්වන්නේ ඒ ඇත්තන් තාම සතුටටපත් වෙලා ඉන්නේ අපේ වැඩම කිරීමෙන්. ඒක අපි තේරුම් ගන්නවා. නමුත් යම්කිසි ගෙදරකට වැඩම කරපුවාම මහ හුඟක් තිබියදී ස්වල්පයක් නම් දෙන්නේ වෙන් කරලා බෙදලා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාලා නැවත ඒ ගෙදරට වඩින්න එපා. වැඩම කළත් ඒ ගෙදරට වෙලා ඉන්න එපා කිව්වා. ඒ තමයි ඊළඟ කාරණය. පනීතම්පි ලෝකං දෙන්ති ප්‍රනීත දේවල් දෙනවා. හැබැයි ස්වාමින් වහන්සේලාට පින්නතුනේ ඇතැමෙක් දෙනවා ඊටාම කටුකරලු දේවල්. එහෙනම් ඒ දෙන්නෙත් කුමකටද? සැබෑම ආදර ගෞරවයෙන් නෙවෙයි. ආවට වෙනුව මොනවා හරි දෙන්නට ඕන හින්දා. ආව නිසා මොනවා හරි දෙනවා කියන සංඥාව තමයි පින්නතුනේ අන්න ඒකේ තියෙන්නේ.
ප්‍රනීත දේවල් තියෙද්දි ඊටාම කටුක දේවල් දෙනවා නම් බුදුහාඳුරුව දාලා ඒ ගෙදරට වඩින්න එපා. ඒකෙන් කියන්නේ උන්වහන්සේලාට කටුක දේවල් නොලැබුණා කියන එක නෙවෙයි. කටුක දේවල්ම අනුභව කරපු අයගෙන් කටුක දේවල් ලැබුණා. ඒ ඔහුට තියෙන හොඳම දේ සහ හොඳම ක්‍රමය වෙන්නට පුළුවන්. එතකොට ලෝකේ ඉන්නවා ප්‍රනීත දේවල් තියෙද්දි පින්නතුනේ ඊටාම කටුක වූ රළු වූ ආහාර දෙනවා. ඊටාම කටුක වූ දේවල් දෙනවා. එහෙනම් ඒක ශාසනික ගෞරවයකින් පින්වත්නි සිද්ධ වෙන පූජාවක් නෙමෙයි. ඊළඟට පින්නතුනේ ඊළඟ කාරණේ කියනවා සක්කච්ඡං දින්ති නෝ අසක්කච්ඡං යන් නිවසකට වැඩම කරනකොට ඒ නිවසේ අය යමක් පූජා කරන්න පින්නතුනේ සකසලා නෙමෙයි නම් සක්කච්ඡං දෙන්ති අසක්කච්ඡං දෙන්ති සකසලා නෙමෙයි නම් දෙන්නේ වළඳන්න පුළුවන් විදිහට ඊළඟට පින්නතුනේ පිරිසිදුකම රැකෙන ආකාරයට සකසලා නෙමෙයි නම් දෙන්නේ නැවත කියනවා ඒ දෙන්නේ නොදී බැරි කමට ආවට වෙනුම වහා මේ මොනවා හරි පුදලා පිටත් කරන්න ඕන කියන සිතිවිල්ල. නමුත් මනාව සකසලා ප්‍රිය මනාප පරිද්දෙන් යමක් පූජා කරනවා නම් එසේ පූජා කරමින් කැමැත්තෙන් වඳිනවා නම් ඔන්න තේරුම් ගන්න කියනවා ඒ ගෙදරට වඩින්න වැඩලා වැඩින්න. යම් ගෙදරකින් එතකොට පින්වත්නි සකසා දෙන්නේ නැත්තම් මනාව සකසා දෙන්නේ නැත්තම් පින්වත් මේව හොඳට තේරුම් ගන්න. ස්වාමින් වහන්සේ නමකට ගිලම්පසේක පූජා කරනකොට පින්වතුනේ පීරසේක ගිලම්පසේක තියලා පෙන් බඳුනකුත් එකයි අපි උන්වහන්සේට පිළිගන්වන්නේ. ඒ බන්දේසිය පුරාම වතුර තිබුණොත් ඒක ඒ වගේ උත්තමයකට සුදුසු දෙයක් නෙමෙයි. පින්වත්නි ඒ නිසා ගෙදරකට ස්වාමින් වහන්සේ නමක් වැඩම කරපුවම කල යුතු සත්කාර සම්මාන ගෞරවාදිය කරලා සමීපේ වාඩි වෙලා උන්වහන්සේක දැහැමි පිළිසඳරක යෙදෙන එක තමයි ගිහි සදහැවතුකුගේ ක්‍රමය බවට පත් වෙන්නේ. අන්තිම කාරණේ කියනවා භාසිතස්ස රසීයන්ති ඒ දේශනා කරන ධර්ම කාරණේ පවා ඊටාම සතුටින් ප්‍රීතියට පත්වෙමින් ශ්‍රවණය කරන්නේ නැත්තම් කියන මට වෙනුව අහගෙන ඉන්නවා නම් දේශනාව කරද්දි වටපිට බලාගෙන ඉන්නවා නම් පින්වත්නි ඒකෙන් තේරෙන්නේ අය ධර්ම ගෞරවයක් නැති අය කියලයි. ශ්‍රාවක සංඝයාට ගෞරවයක් නැති අය කියලයි. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා යම්කිසි කෙනෙක් භාසිතස්සන රසීයන්ති ඒ දේශනාවෙන් සතුටු වෙලා අහන්නේ නැත්තම් ඒ ගෙදරට වඩින්න එපා වැඩියත් වැඩ ඉන්න එපා කිව්වා. යමෙක් සතුටින් ඒ ධර්ම කාරණේ අහනවා නම් ඒ ගෙදරට වඩින්න ඒ ගෙදර වැඩ ඉන්න කිව්වා. එහෙනම් දැන් හොඳට තේරුම් ගන්න අපේ ගෙවල් මේ සදැහැති ගිහි පින්වතුන්ගේ ගෙදර කෙසේ පැවතිය යුතුද? පින්වත් ඔබ කෙසේ පිළිපැදිය යුතුද? එනිසා මේ කරුණ හොඳින් වටහාගෙන පින්වත්නි උතුම් රත්නත්‍රයේ විශේෂෙහි ගරු සැලකිලි දක්වාගෙන පින්වත්නි දෙලොව යහපත සාදා ගන්න ශ්‍රද්ධාවන්තයෝ බවට පත් වෙන්න පින්වන්ත සියලු දෙනාට උතුම් නිවන් අවබෝධයේ පිණිස මේ දේශනාව උපකාර වේවායි ප්‍රාර්ථනා කරමින් මේ දේශනාව නිමාවට පත් කරනවා. මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කළේ මහනුවර අම්පිටියේ පදිංචි රංජනී අබේසේකර මෑණියන්, එංගලන්තයේ පදිංචි රජිත රෝහිත යන පුතුන් සහ අමාලි චම්පිමාලි යන ලේලිවරුන්, එමෙන්ම මල්ජිනි හන්සිනි යන මිනිබිරියන් සමග බිෂාන් මුණුබුරා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් අරමුණු අතරට එක් වෙන්නේ WWB අබේසේකර මහත්මාණන්,
ලීලා තෙන්නකෝන් මහත්මිය, හෙන්රි වීරතුංග මහත්මයා, නිමල් ප්‍රනාන්දු මහත්මයා කියන මේ පින්වන්ත සියලු දෙනාටම පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අභාවෙන් වසර 9ක් සම්පූර්ණ වන ලංකා බැංකුවේ සේවය කළ WWB අබේසේකර දයාබර ස්වාමි පුරුෂයාට පියතුමාට පින් අනුමෝදන් කරලීමයි මූලික අරමුණ බවට පත්වෙන්නේ. මෙකී අරමුණ ප්‍රධානව නමින් මියගිය අවශේෂ ඉහත නම් සඳහන් කළ සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන අතර සියලු දෙනාටම ඉක්මන් භවයක මේ කුසල බලයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා තබනවා. පින්වත්නි, රැස් කරගත් උදාරතර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් කරමු. සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා, ජාත්‍යාදී දුකින් මිදෙත්වා, ශාන්ත උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වත් හැමටත්, සද්ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව, චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කර ගැනීමෙන් උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දසබල සීලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දසබල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා.